ආයුබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සමීර බණ්ඩාර කපකොටුව. මම තිලිනී නදීෂා රණසිංහ. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. පාස්කු කොමිසමේ අවසන් වාර්තාව මහා නාහිමිවරුන්ට සහ කාදිනල් හිමිපාණන්ට පිළිගැන්වේ. සහරාන් ගැන උපදෙස් නොදුන් නීතිපති දෙපාර්තමේන්තුවේ ලොක්කෙකුට වැඩ වර්ධින ලකුණු. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පවත්වන කාලවකවානු වෙනස් කෙරේ. යෝජනාව ලබන සතියේ කැබිනට්ටුවට. ආණ්ඩුව ඇතුළෙන්ම දැල්වෙන රතුවෙලි. ජනතාව රජය සහ පොහොට්ටුව වැළඳගෙන නෙමෙයි ඉන්නේ. බිම්මට්ටමෙන් අපිව පිළිකුල් කරන පත්තමට ඇවිල්ලා තියෙන්නේ. LPL පාවා දුන්නාද? හිටපු ක්‍රිකට් ක්‍රීඩකෙක් අධිකරණයට කැඳවයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. දැන් අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාවේ පිටපත් අද මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ට සහ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පිළිගන්වනු ලැබුවා. මේ අතර සහරාන් සම්බන්ධයෙන් අවශ්‍ය නීතිපති උපදෙස් ලබා දීමට අසමත් වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාත් නවාවිට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට ගත් තීරණය අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නීතිපතිවරයාට දන්වා ඇතැයි වාර්තා වනවා. අන්තවාදී කටයුතුවල නිරත වෙමින් සිටි සහරාන් හෂීම් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ටාස EER 8/2017 නම් ගොනුව ඉදිරිපත් කර තිබුණේ 2017 වසරේ ජූනි 7 වනදායි. එහිදී එම ගොනුව බහරව කටයුතු කර තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාත් නවාවි සහ රජයේ අධිනීතිඥ මලික් අසීසන නිලධාරීන්. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය සිදුවන තෙක්ම සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් දෙදෙනා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ටාසයට උපදෙස් ලබා දී නොමැති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේදී අනාවරණය වුණා. ඒ වන පිටත් අදාළ ගොනුව සඳහා උපදෙස් ලබා දීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ආයතන සංග්‍රහය යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් මූලික විමර්ශනයක් පවත්වනු ලැබුව අතර ඔවුන්ගේ නිර්දේශය වී තිබුණේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාත් නවාවි සහ රජයේ අධිනීතිඥ මලික් අසීස්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන ලෙසයි. ඒ අනුව ඔවුන් සම්බන්ධ නිර්දේශය රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විකුම්ද ආබ්රු මහතා පාස්කු කොමිසමට සාක්ෂි ලබා දෙමින් සඳහන් කළා. ඊට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ලැබී ඇද්දැයි හිරු ප්‍රවෘත්ති නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාත් නවාවි සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ලැබී ඇති බවත් ඔහුට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් නීතිපතිවරයාට දැනුවත් කර ඇති බවයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණයට අනුව ආයතන සංග්‍රහයේ 48 දෙවන උපලේඛන යටතට ගැනෙන අකාරක්ෂමතාව නම් වරද අසාත් නවාවි විසින් සිදු කර ඇති බව අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා නීතිපතිවරයාට දන්වා තිබෙනවා. ඉදිරිපත් ඇති චෝදනා පත්‍රයේ සඳහන් වන පරිදි EER 8/2017 ගොනුව අධීක්ෂණයට අසමත් වීමෙන් සහ එකී ගොනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනරජයේ පොලිස් දෙපාර්තමේන්තුව වෙත නීතිපති වෙනුවෙන් ලබා දිය යුතු උපදෙස් ලබා දීමට අසමත් වීම අසාත් නවාවි සිදු කර ඇති වරදයි. කෙසේ වෙතත් අදාළ ගොනුව පිළිබඳ කටයුතු කළ රජයේ අධිනීතිඥ මලික් අසීස් සම්බන්ධයෙන් ඉදිරි විනය කටයුතු කඩිනම් කිරීමට රාජ්‍ය සේවා කොමිසම විසින් ඉල්ලා ඇති ලේඛන නීතිපති දෙපාර්තමේන්තුව මගින් 2020 දෙසැම්බර් 20 වන දින අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා හරහා රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයාට යොමු කර තිබෙනවා. මේ අතර පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පළමු වෙළුමෙහි නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් පරිච්ඡේදයක් සටහන් කරමින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ත්‍රස්තවාදීන්ට අදාළ කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සහ ඊට අදාළ පැමිණිලි විභාග කිරීමට වෙන් වූ නඩු පැවරීමේ ඒකකයක් පිහිටුවීම, නීතිපති දෙපාර්තමේන්තුවේ සියලුම අංශවල කාර්යතුමය ගොනු සමාලෝචන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, ත්‍රස්ත විමර්ශන අංශය සහ අනිකුත් අදාළ ආයතනවල ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන කණ්ඩායම්වල නිලධාරීන් අතර මාසික සමාලෝචන රැස්වීමක් පැවැත්වීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම යන කරුණු අවසන් වාර්තාවෙන් නිර්දේශිතයි. මේ අතර ජනාධිපතිවරයා වෙත බහර දුන් පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපත් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ
ශ්‍රී සුමංගල නාහිමියන්ට සහ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන්ට අද පිළිගනු ලැබුවා. ඒ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණදිර මහතා විසින් මේ අතර පාස්කුරිදා එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සහ විපතටපත් සියලු දෙනා වෙනුවෙන් යුක්තිය ඉටු නොවීමට විරෝධය පළ කරමින් ලබන 7 වනදා කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ කොළඹ අග්‍රාධිකාරි පදවියේ තීරණය පිළිබඳව අස්ගිරි පාර්ශවයේ ලේකක අධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් මෙලෙස අදහස් පළ කළා. කාඩිනල්තුමා ඇතුළු කතෝලික ජනතාව තමන්ට නිසියාකාර සාධාරණ ඉෂ්ට වෙන හැටියට යම් ක්‍රියාමාර්ග ගැනීම අපටත් මේ අවස්ථාවේදී අනුමත කරන්න සිද්ධ වෙනවා. මක් නිසාද පාස්කු කොමිෂන් මගින් සිද්ධ කරපු ක්‍රියාදාමය නිසියාකාරයෙන් ඉෂ්ට නොවීම සහ එයින් චෝදනා එල්ල කර තිබෙන්නේ කිසිසේත් එයට අදාළ නොමැති සිංහල බෞද්ධ පාර්ශ්වයන්ට සහ භික්ෂුන් වහන්සේලාට බව පෙනී යනවා. එමගින් ලෝකයට වැරදි පණිවිඩයක් ගෙනියනවා. මෙවැනි අන්තවාදී ක්‍රියාවන් වලට මූලිකත්වය ගත්තේ මේ සිංහල බෞද්ධ ජනතාව කියන කාරණය. එය තරයේ අපි එලා දකිනවා මේ අවස්ථාවේදී. මේ අතර පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් අගරාධිකාරි අතිඋතුම් මැල්කම් කාදිනල් රංචිත් හිමිපාණන්ට අද පස්වරුවේ ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණදිර මහතා විසින් බහර දුන්නා. දවසේ පුවත මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදත් අදහස් පළ කළා. මේ ත්‍රස්ත ප්‍රහාරයට මුලපුරපු සියලු දෙනාම අපි හොයන්නට ඕන. කවුද මේ ප්‍රහාරය එල්ල කරේ? කවුද මේ පිටුපස හිටියේ? මොකද්ද අදිසි හස්තය? ඒ පාස්කු ප්‍රහාර කොමිෂන් සභා වාර්තාව අපි දකින්නේ අර්ධ වාර්තාවක් හැටියට. එදා අපිට මතකයි ඕන තරම් වීරයෝ ඉදිරිපත් වුණා. මේකේ සුලමුල හොයලා බලලා දනුවම් කරනවායි කිය. වීරයෝ ටික අද පේන තෙක් මානෙක නැහැ. අයියෙන් hina වෙනව ඇරෙන්න වෙන මොකක්වත් නැහැ සජිත් ප්‍රේමදාසලා කියන ඒවට. ඔය සජිත් ප්‍රේමදාස මහත්තයා කොහෙද හිටියේ? පාස්කු ප්‍රහාර කරන වෙලාවේ. එයා කැබිනට් එකේ නෙවෙයි හිටියේ. එයා කොහෙද කොමිෂන් එක පත් කරනකොට හිටියේ? අර පැත්තෙන් රිචාඩ් බද්දුන්ගේ කරටත් දාගෙන අර පැත්තෙන් අසාසාලි කරටත් දාගෙන ඉඳ සජිත් ප්‍රේමදාස මහත්තයා එක එක හීන දකින්නවා. අපි නෙවෙයිනේ ජනාධිපති කොමිෂන් සභාව පත් කළේ. ජනාධිපති කොමිෂන් සභාව පත් කළේ යහපාලන ආණ්ඩුවනේ. යහපාලන ආණ්ඩුවේ එතකොට ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමානේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි ඒකට ඕන කරන බලාධිකාරී බලය පවල් දීලා තියෙන්නේ. මේ කොමිසම පිළිබඳව කිසි කෙනෙක්ගේ විශ්වාසයක් නැහැ. මේ කොමිසම පිහිටෙව්වේ කවුද මේකේ මොලකාරයා? කවුද මේකට මුදල් දුන්නේ? කවුද මේකේ නායකයා? කවුද ජාත්‍යන්තර නායකයා? ඒ වගේම ඉදිරියට කරන්න තියෙන සැලසුම් මේව හොයාගන්න. නමුත් දැන් බැලුවා මේව නෙවෙයි මේ බෝම්බ ගහලා තියෙන්නේ මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමායි පූජ්‍ය ජයසුන්දරයි හේමසිරි ෆර්නෑන්ඩෝයි පොලිසියේ DIGලා ටික එහෙමනේ බෝම්බ ගහලා තියෙන්නේ. මේගොල්ලෝ දේව නායකයෝ. බලාපොරොත්තු වුණු කාර්ය නෙවෙයි ඉෂ්ට වෙලා තියෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට කොන්දක් තියෙනවා නම් අද වෙනෝ තීන්දුවක් ගන්න. එක්ක මේ ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා මේ වෙනුවෙන් සටන් කරලා ඉවර වෙලා මේ රට හමුවේ මේ මහා ම්ලේච්ඡ ප්‍රහාරය කවුද කරේ කියන කාරණාව හොයාගන්න උදව් කරන්න. එහෙම නැත්නම් ඉතින් සියලු සද්ද ටික බිම දාලි වෙලා ගෝඨාභය මහත්තයා ගාව වෙලා කීකරුව ඉඳගෙන මේ තියෙන දුක්ඛ දෝමනස්යන් සියල්ල විඳ දරා ගන්න. අතර පත් කරේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. අපි කොමිෂන් පත් කරෙත් නැහැ. කාටවත් ඉලක්ක කරෙත් නැහැ. කවුරුවත් එක තරහක් නැහැ. ඕනට වැඩි කවුරු එක්ක යාළුත් නැහැ. ඉතින් අපි මධ්‍යස්ථව ඉඳගෙන බලා ඉන්නවා. අපි දැක්කා ඊටාම ප්‍රබල සාක්ෂි වලට මොකද වුනේ කියලා. සහරාන්ගේ නෝන සාක්ෂි දෙන්න ආව එක දවසයි ආවේ දෙවෙනි දවසේ කොරෝනා සාධිතේ බවට පත් වුණා. අර සාර කියන වැදගත්ම සාක්ෂි අද ඉන්දියාවේ සැකවිලා තියෙනවා. ඊළව පොලිස් නිලධාරීන් මේක ප්‍රසිද්ධිය කියන්න බෑ කියලා මාධ්‍ය ඉවත් කළ දීපු සාක්ෂි මේ කොමිෂන් සභාව වාර්තාවේ නෑ. මේ පාස්කු කොමිසම ගැලවිජ්ජාවට දාපු දේශපාලන විගඩමක් විතරයි. මේ සිද්ධිය ආපහු පස්සට පරීක්ෂණ යනකොට මේක ඊටාම සංවිධානාත්මකව සැලසුම් කරපු අවබෝධයෙන් හදපු කල්ලියක කණ්ඩායම වුණාවට ක්‍රියාත්මක වෙච්ච එකක් කියලා දැන් සක්සුදක්සේ පැහැදිලි. මේ කොමිෂන් වාර්තාවේ බුද්ධ්‍යංශවල හිටපු CID එකේ හිටපු ප්‍රධානියෝ දීපු සාක්ෂිවත් නැහැනේ. හරියට අර බැඳුම් කර කොමිෂන් වාර්තාවේ පිටු 106ක් මෛත්‍රීපාල සිරිසේන හැංගුවා වගේ මේකෙත් පිටු නැති වෙනවා. පාස්කු ප්‍රහාරයෙන් මැට්‍රිච්චාට සාධාරණයක් හිතු වෙනවාද කියලා සැකේ තියෙනවා. හේතුව මේක හිටිය මහවුලු කරු කවුද කියලා මේක පෙන්නලා දෙන්නේ නැහැ. ඒ අය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා කියන්නේ නැහැ. සමහර කරුණු කාරණා හංගලා තියෙනවා. මාධ්‍ය තුල ඉදිරිපත් කරපු සාක්ෂි වලට පටහැනිව තමයි සමහර කරුණු තියෙන්නේ. ඒව අපි බලනවා මොකද වෙන්නේ කියලා. මම බලාපොරොත්තු වෙනවා එන සතිය අපේ පක්ෂය වෙනුවෙන් අපේ ස්ථාවරේ ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරනවා. කොමිෂන් සභාවේ මතය රජයේ මතය නෙවෙයි. කොමිෂන් සභාව රජයට යම් නිර්දේශ ඉදිරිපත් කරනවා. ඒ කොමිෂන් සභාව පත් කිරීම, කොමිෂන් සභාවේ වැඩපිළිවෙල, කොමිෂන් සභාවේ නිගමන සම්බන්ධයෙන් අපේ කිසිම සම්බන්ධයක් දුරස්තව හෝ ඍජුව කිසිසේත් නැති බව මම අපේ පක්ෂය වෙනුවෙන් ප්‍රකාශ කරනවා.
කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේදී ගමන් බෑගයක තිබී කාන්තා මලසිරුරක් හමු වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ප්‍රදේශවාසීන්ට ලද තොරතුරකට අනුව අදාළ මලසිරුර සහිත බෑගය සොයාගත් බවයි. කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේදී ගමන් බෑගයක තිබී කාන්තා මලසිරුරක් හමු වී ඇත්තේ අද පසුරු 1ට පමණ. සැකකටයුතු ගමන් බෑගයක් දුටු ප්‍රදේශවාසීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වේල්ලවීදිය පොලිසිය දැනුවත් කර තිබෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් ඒක බෑග්ව ඔබලා බලලා තියෙනවා. ඊට පස්සේ මෙසේජ් එක දීලා තියෙනවා පොලිස් එකට. ඇරලා බලලා නැද්ද කවුද? ඇරලා බලලා නැහැ. ඒ තැඹිලි විකුණන එක්කෙනා දෙය තුනකට කලින්ම දැකලා තියෙනවා පාසල තියෙනවා කියලා. පොලිසිය මාතා පස්සේ ඇරලා බැලුවේ මොනවද තියෙන්නේ කියලා. පසුව පොලිස් නිලසුනකින් යොදා ගනිමින් පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ අතර කොළඹ අධිකරණ වෛද්‍යවරිය සහ මහේස්ත්‍රාත්වරියද එම ස්ථානයට පැමිණියා. කිසියම් පුද්ගලයෙකු විසින් කාන්තා මලසිරුර සහිත ගමන් බෑගය මෙම ස්ථානයට ගෙනවිත් වන ආකාරය දක්වන CCTV දර්ශනයි මේ. කෙසේ වෙතත් මෙවනතුරු අදාළ කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු කරගෙන නොමැති අතර පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබනවා. යාතු කර්මයක් අතරතුරදී දැරියක ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවටගත් දැරියගේ මව සහ යකදුරු කාන්තාව ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ සැකකාරියන් මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට කැඳ වූ අවස්ථාවේදී මෙහිදී සැකකාරියන් වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු අධිකරණයේ පෙනී නොසිටීම විශේෂත්වයක්. බියගම කඳුබඩ ප්‍රදේශයේ මවාක්සිය දියණියට අමනුෂ්‍ය බලවේගයක් ආරූඪ වී ඇතැයි පවසමින් අසල නිවසක ගුරුකම් කටයුතු සිදු කරන කාන්තාවක් වෙත ඇයව කැඳවාගෙන ගොස් තිබුණේ පෙරේදායි. ගුරුකම් කටයුතු සිදු කළ කාන්තාව දැරියට තෙල් සාතුවක් සිදු කර වේවැල් වලින් පහර දී ඇති අතර එහිදී සිසුන් වූ දැරිය එදින රාත්‍රියේම බියගම ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් දැරිය ජීවිතක්ෂයට පත්ව තිබුණා. සිද්ධියෙන් මියගියේ කඳුබඩ ප්‍රදේශ පදිංචි ෆාතිමා රිප්පා නැමැති 9 හැවිරිදි දැරියක්. අමනුෂ්‍ය බලවේගී ඉවත් කිරීමට යයි පවසමින් අදාළ යාගය සිදු කළ ලයිමා පාලිඩ නැමැති යකදුරු කාන්තාව සහ දැරියගේ මව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද මහර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය සැකකාරියන් දෙදෙනා මාර්තු 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා. පොලිසිය විසින් නඩු බහඬ හැටියට කැඩී ගිය සහ යම් තත්ත්වයක තිබෙන වේවැල් 7ක් සහ ශාන්ති කර්මයේ සඳහා යොදාගත්තා කියන තෙල් කුප්පියක් කරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. දැරියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය රාගම ශික්ෂණ රෝහලේදී සිදු කෙරුණා. ඉතින් දවස් දෙක තුනක ඉඳලා ගහලා තියෙනවා කියලා තමයි ඒ තෙල් වලින් තමයි ළමයට දරා ගන්න බැරිව මේ වෙලාවට ඒක අනිත් තව මොනවාරි බොන්න දීපු සැකයක්ත් තියෙනවා. මේ අතර අදාළ යාතු කර්මයේ සිදු කළ කාන්තාවගේ කඳුබඩ පිහිටි නිවස ඉදිරිපිටදී ප්‍රදේශවාසීන් අද විරුද්ධතාවක නිරත වුණේ මියගිය දැරියට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින්. කතා බහ කරලා ගෙදරටත් එන යන ළමයි හොඳට හිටියයි. ඉතින් ලෙඩක් දුකක් පේන්න නම් තිබුණේ දවස් 3ක් තිස්සේම ගහනවලු. යක්ෂයෙක් ඇවිල්ලා කියලා කන්න දෙන්න හොඳ නැහැ කියලා කන්න දීලත් නැහැ කිව්වා. මෙමෙදාම සෙල්ලම් කරන්නේත් අපිත් එක තමයි. බොරුවට ගාලා මරලා. දැන්වත් දෙමව්පියන්ට මේ දරුවගේ මේ දේ ආදර්ශයට අරගෙන මේ මිත්‍යා මතවලට දරුවෝ යොමු කරන්න එපා. ඒක තමයි අපිට මුළු රටෙම ඉල්ලන්න තියෙන්නේ. කී දිනෙක මෙයා මෙහෙම අරන් ගිහලා තියෙනවද කලින් මෙහෙම? ඉස්සෙල්ලත් පොඩි දරුවෙක් අරන් ගියා. ඒ ළමයිටත් පොඩි පොඩි තුවාල තියෙනවා. මම හෙව්වා මොනවාද කියලා. මේක බොරු කියනවා. ඒ ළමයිට මොනාරි කියලා දෙන්න ඇති. අපි ඊට පස්සේ මේ ළමයි අංගල තියලා තියෙනවා. එයාට කියලා තියෙනවා මගේ දුව දැන් හොඳයි ඔයාගේ දුවට වැඩ කරන්න කියලා මෙයා ගිහලා කියලා තියෙනවා. මෙහෙම මගේ කුරාන් පොතක් තියෙනවා. ඒක හැමදාම ඔයා කියවලා යන්න. ඒකට තමයි මමත් ඇවිල්ලා මේ තෙල් ගාගෙන එයාට කියලා මේ කුරාන් පොතේ කියවලා මමත් යනවා. දැන් ඒ වගේ ළමයි කලින් තරන් ගිහලා තියෙනවද? අපේ අල්ලපු ගෙදර තව ළමයෙකුටත් එයා එහෙම ගහලා තියෙනවා. හිංසාව කිසිසේත්ම වැඩිහිටියන් විසින් ළමයින්ට එරෙහිව භාවිතා කරන්නට බෑ. මෙවැනි සිදුවීම ඔබ
දුටුවොත් ඔබට ආරංචි වුණොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට දන්වන්න. එසේත් නැතිනම් 119 පොලිස් දුරකථනයට අමතන්න. එසේත් නැතිනම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි දුරකථන අංකය 1929ට අමතන්න. COVID-19 ආසාදිතයන් 303 දෙනෙකු අද දිනේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID ආසාදිතයන් සංඛ්‍යාව 83545 දක්වා ඉහළ ගියා. තවත් මරණ 5ක් වාර්තා වීමත් සමග COVID මරණ සංඛ්‍යාව ඉහළ ගියේ 476ක් දක්වායි. මේ අතර COVID ආසාදිතව ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර සිටි යාචකයෙකු එම රෝහලෙන් පැන ගොස් තිබෙනවා. කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබූ යාචකයෙකු එම රෝහලින් පැන ගොස් තිබෙනවා. දඹුල්ල නගරයේ සෙගමන් අදින යාචකයෝලක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දඹුල්ල රෝහලට පැමිණි අවස්ථාවේ සිදු කළ කොවිඩ් පරීක්ෂණයකදී ඔවුන් දෙදෙනාට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබුණා. අනතුරුව ඔවුන් රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති අතර ඊයේ රාත්‍රියේ යාචකයා මෙලෙස පැන ගොස් තිබෙනවා. එන්නත් කරන වැඩපිළිවෙල යටතේ ඊයේ දිනයේදී පුද්ගලයන් 24374 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා දී ඇති අතර ඒ අනුව මේ දක්වා 466350 දෙනෙකුට එන්නත ලබා දී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ යටතේ යුද හමුදා සමාජිකින් 46173කට, නාවික හමුදා සමාජිකින් 10435කට, ගුවන් හමුදා සමාජිකින් 7447කට, පොලිස් නිලධාරීන් 19375කට, සෞඛ්‍ය සේවයේ නියුතුවන් 176808කට මේ වන විට කොවිඩ් එන්නත ලබා දී තිබෙනවා. එමෙන්ම සෞඛ්‍ය අංශ සඳහන් කළේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් 1,86,245ක් සහ අවදානම් කාණ්ඩයට ගැනෙන පුද්ගලයන් 18,995 දෙනෙකුට මේ වන විට කොවිඩ් එන්නත ලබා දී ඇති බවයි. මේ අතර රාජ්‍යතාන්ත්‍රිකයින් 205 දෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 123 දෙනෙකු වෙනුවෙන්ද මේ වන විට කොවිෂීල්ඩ් එන්නත් ලබා දී තිබෙනවා. වේලාසනින් මේක දැනුම් දෙන්න පුළුවන් නම් අහවල් ප්‍රදේශයට අහවල් දවසේ අපි මේ වයස් කාණ්ඩයට බෙහෙත් විදිනවා. එතකොට හැම කෙනෙකුටම සූදානමක් වෙන්න පුළුවන්. සමහර තැන්වල පෝලිං කිලෝමීටර් ගාණක් දිගට. ඉතින් ඒක තවත් මේ කොවිඩ් වසංගතයේ පැතිරීමට යම්කිසි ආකාරයකින් බලපාන්න පුළුවන්. සමහර තැන්වල රෝගී ඉන්නේ නැහැ. වේලාසනින් වහලා යනවා. ඉතින් මේ තත්ත්වය ඉතාමත්ම නරකයි. මම හිතන්නේ ඒකට ක්‍රමවේදයක් සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ පාර්ශවයන්ගේ වගකීම. මේ එන්නතේ සාර්ථකත්වය කොයිතරම්ද කියන එක වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සිදු කරනවා ඇති. දෙවැනි එන්නත් මාත්‍රාව කිසිම පුද්ගලයෙකුට දීලා නැහැ. පළවෙනි එන්නතෙන් ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව අධ්‍යයනයක් තමයි මේ මොහොතේ කරන්න පුළුවන් වන්නේ. පළවෙනි එන්නත දීලත් තාම සති 4යි ගත වෙලා තියෙන්නේ. ඉතින් ඒ කාල සීමාව තුළ කොයිතරම් දුරට සාර්ථකත්වයක් ලැබලා තියෙනවද කියලා බලන්න වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් පර්යේෂණ ක්‍රමවේද භාවිතා කරලා කරගෙන යනවා. නව ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක වන සංවෘත සේවාවක් කරන්නයි අග්‍රාමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග අද පැවති සාකච්ඡාවකදී. සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් හමුවේ පවතින ගැටලු හා ඒවා විසඳා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවේදී සාකච්ඡා වී තිබෙනවා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක සංවෘත සේවාවක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කරන ලෙසයි. රජයේ වෛද්‍ය පීඨයකින් බිහිවන වෛද්‍යවරයෙකුගේ වයස් සීමාව බොහෝ විට අවුරුදු 28 හෝ 30කට ආසන්න වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් මෙහිදී පෙන්වා දුන් අතර ඒ පිළිබඳ සලකා බලමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ එම වයස් සීමාව 22 හෝ 23 දක්වා අඩු කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි. විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව සියලුම වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62, 63 දක්වා දීර්ඝ කිරීම පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍යාංශය නිවේදනය කළා. මේ අතර මෙම සාකච්ඡාවට එක් වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදීත් උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පවත්වන නව යෝජනාවක් අමාත්‍ය මණ්ඩල අනුමැතියට ලබන සතියේ යොමු කරන බවයි. බිම්මට්ටමේ ජනතාව වත්මන් ආණ්ඩුව පිළිකුල් කරන මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හබරදුව ආසන බලමණ්ඩල රැස්වීම සඳහා සහභාගී නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හබරදුව ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ පැවැත්වුණා.
එම රැස්වීම සඳහා පක්ෂයේ මැති ඇමතුරුන් රැසක් සහභාගී වී සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරකොඩි මහතාට ඒ සඳහා ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර සිටියා. සමාජිකයා වෙච්ච ඔබතුමා ඒකට සහභාගී වුණේ නැහැ, දකින්න ලැබුණේ නැහැ. ඒක අහන්න ඕනේ ඉතින් පොහොට්ටුවෙන්ම තමයි. පොහොට්ටුව කියන්නේ කොහොම පටු විදියට හිතන දේශපාලන පක්ෂයක් වුණොතින් ඒකෙන් ජනතාව ඈත් වේවි. පොහොට්ටුවෙන් පත්වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආසනයේ බල මණ්ඩලයට කැඳවන්නේ නැති මට්ටමට පටු පහත් වෙන දේශපාලන නායකත්වයන් නම් ගාලු දිස්ත්‍රික්කේ තියෙන්නේ. පොහොට්ටුවේ ගමන ටිකක් අභියෝගාත්මක වේවි. අද ජනතාව රජය සහ පොහොට්ටුව වැළඳගෙන නෙමෙයි ඉන්නේ. ජනතාව බිම්මට්ටමෙන් අපිව පිළිකුල් කරන පත්තමට ඇවිල්ලා තියෙන්නේ. එහෙම වෙච්ච වෙලාවකවත් අපිට බැරි නම් එකතු වෙලා ජනමතය වෙනස් කිරීම සඳහා වූ වැඩපිළිවෙල සාකච්ඡා කරන්න. ඒක ප්‍රශ්නයක්. ඊයේ සිද්ධියේදී නිපුණ රණවක මහත්තයා, ඒ වගේම රමේෂ් පතිරණ මහත්තයා, මොහන් සිල්වා මහත්තයා සියලු දෙනා ඉදිද්දි ඔබතුමා අයිනකට කරලා ලැබීම සම්බන්ධයෙන් මොකද්ද මේ කියන්න තියෙන්නේ? නෑ අයිනකවත් නෑ මං. පොහොට්ටුවට අපි අවශ්‍ය නැතේ කියලා මේ විදියට දිගින් දිගටම ප්‍රකාශ වෙනවා නම් ජනතාව ඉන්න තැන අපි ඉන්නවා. ජනතාව ඉන්න තැනින් අපිව කාටවත් එලවන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි පොහොට්ටුව හැටියට තේරුම් ගන්න ඕන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ පක්ෂයේ අපේ නායකතුමා එතුමාගේ බලාපොරොත්තුව කවදාවත් උනේ එකතු කරගන්නවා විනා තල්ලු කරන එක නෙමෙයි. හැබැයි යම් කණ්ඩායමක් හෝ පිරිසක් එකතු වෙලා අපි ඇතුළු මහජන නියෝජිතයන් තල්ලු කරන්න ගත්තොත් අද මං හිතන්නේ සියලු බලවේග පෙළ ගැහිමින් ඉන්නේ පක්ෂ නෙමෙයි ආණ්ඩුවත් තල්ලු කරන්න කියන එක අපි තේරුම් ගන්න. මේ අතර සිය සේවයේ කඩිනමින් නිස්තිර කරන්න ඇවිල්ලා දකුණු පළාතේ පළාත් පාලන ආයතනවල අනියම් සේවකයින් පිරිසක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිවිසුම් දොරටුව අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා. මෙහිදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාව අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් මහතා පිටතට යාමට උත්සාහ කළද ඊට විරෝධතාකරුවන් ඉඩ ලබා නොදීම හේතුවෙන් ඔහු වෙනත් මාර්ගයකින් පැමිණ ත්‍රිරෝධ රථයකින් පිටව ගියේ මේ ආකාරයෙන්. පෞද්ගලික අරමුණු උදෙසා දේශපාලඥයින් දේශ සහගත ලෙස සිරගත කරමින් යහපාලන රජය ලබා දුන් වැරදි පූර්වාදර්ශය වත්මන් රජය යටතේ හැකි ඉක්මනින් නිවැරදි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කළා. ඊට අමතරව යහපාලන රජය සමයේ සිදු වූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් තවත් පාර්ශව කිහිපයක් මෙලෙස අදහස් පළ කළා. ගියාණ්ඩුවෙන් සම්පූර්ණයෙන් අපි පැහැදිලිව කව දේශපාලන පරිගැනීම් සහ දේශපාලනික වශයෙන් සිරගත කිරීම කෙරුවා. ඒ අනුව අද ජනාධිපති කොමිසමක් පත් කරලා තියෙනවා. ඒ කොමිසමේ වාර්තාව ලැබෙනවා. ඉතින් පැහැදිලි අපි රජයේ නිලධාරීන් සහ මේ රටේ ජනතාවට දේශපාලනීකරණයෙන් තොරව ක්‍රියාත්මක කරන අවශ්‍ය පරිසර නිර්මාණය කරන්න ඕන. අපි දැක්ක පහුගිය කාලේ කොහොමද ආණ්ඩු නිලධාරීන් පොලිසිය හසුරුවපු ආකාරය කියන එක. ඉතින් පැහැදිලිව දේශපාලනික වශයෙන් සිරගත වෙච්ච අය වගේම දේශපාලනික වශයෙන් බොරු නඩු ගොතලා දාපු අය පිළිබඳව ඉදිරි කාලෙදී ජනාධිපතිතුමා තීන්දුවක් ගන්න. මෙච්චර පැහැදිලි සාක්ෂි තියෙද්දි ಭಾರತ ලක්ෂණ ප්‍රේමචන්ද්‍ර ඝාතනයේදී දුමින්ද සිල්වා මහත්මයා වැරදිකරුවෙක් නොවේයි කියලා හඬපට වලින් පවා එළියට ආපු වෙලාවක මේ වෙනතෙක් තාමත් දුමින්ද සිල්වා මහත්මයාට නිදහසක් ලැබිලා නැහැ. ඒක නිසා අපි කියනවා ගරු ජනාධිපතිතුමනි නිර්දෝෂී පුද්ගලයන් යම් කිසි විදියකට දේශපාලනයකියන්ගේ ඌමනාවට යම් පිරිසක් වැරදි නැතුව හිරේ දැම්මා නම් ඒ අයට අනිවාර්යයෙන් ජනාධිපතිතුමනි නිදහස ලැබිය යුතුයි. රංජන් රාමනායක එදා උසාවියේ තිබිච්ච ප්‍රශ්න එතුමාගේ අතට ගත්තා. අධිකරණ විනිසුරුවරන්ට බලපෑම් කරලා දේශපාලන සිරකරුවන් හරියට පත් කරලා සිටින අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දුමින්ද සිල්වලා වගේ මිනිස්සුන්ව දේශපාලන හිරකරුවන් බවට පත් කරන් ගිහිල්ලා මොකද්ද කරේ? ගිහිල්ලා අධිකරණයේ හිටපු විනිසුරුවරුන් එක්ක දුරකථන සාකච්ඡා පවත්වලා ඒ අයත් එක්ක දේශපාලන ඩීල් ගහලා අන්තිමේදී රංජන් රාමනායක මාළුව නැහින්නේ කට නිසා කියන කාරණාවත් එක්ක අද හිරගෙදර බවට යන්න පත් වෙලා කියනවා. යහපාල ආණ්ඩු කාලේ කරේ අධිකරණය නොමියව කතාව කියන එක අපි හැමෝම දන්නවා. අපි කොමිසම් වාර්තාවල ඉදිරිපත් කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපේ ඇතුලේ ඉන්න මන්ත්‍රීවරු එළියට එයි. ඒ වගේම ඇතුලේ ඉන්න අනෙකුත් නිර්දෝෂී පුද්ගලයන් එළියට එයි. වැරදිකරුවන්ට නිසි දඬුවම් ලැබෙයි කියන එකත් අපි බලාපොරොත්තු වෙනවා. රංජන් රාමනායකල වගේ අය දුරකථන සංවාද හරහා බලපෑම් කරලා දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා වගේ අය ගෙනහිල්ලා හිරේ දැම්මා. එදා දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා වෙන්න පුළුවන්. හෙට දවසේ තිස්ස කුට්ටිආරච්චි වෙන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස වෙන්න පුළුවන්. දේශපාලඥයාගෙන් පරිගැනීම අපි තරේ හෙලා දකිනවා. අන්න ඒව තමයි මානව හිමිකම් කවුන්සිලයේ ගිහිල්ලා කතා කරන්න ඕනේ. අතිගරු ජනාධිපතිතුමත් ආණ්ඩුවත් මේ වෙනකොට බොහොම සැදී පැහැදී ඉන්නවා දේශපාලන පරිගැනීම් නතර විය යුතුයි කියන කාරණාව. අන්න ඒ කාර්යය තරුණ මන්ත්‍රීවරු විදියට අපි බොහොම පැහැදිලිව ශක්තිවන්තව පෙනී ඉන්නවා. ආණ්ඩුවක් විදියට අපි පෙනී ඉන්නවා. ඒ නිසා නොබෝ දිනකදී දුමින්ද සිල්වා මන්ත්‍රීතුමා වැනි අයගේ දේශපාලන පරිගැනීම් බොහොම පැහැදිලි විදියට ගෙනිලා ඒ අයට සාධාරණ ඉෂ්ට කිරීමේ වැඩපිළිවෙලේ මේ ආණ්ඩුව ඉන්නේ. උතුරු නැගෙනහිර අතුරුදන් වූවන්ගේ ඥාතීන් කිලිනොච්චේදී අද උද්ඝෝෂණයක නිරත වුණා.
ඒ ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ යෝජනාවට සහාය පළ කරමින් උතුරු නැගෙනහිර අතුරුදන්නුවන්ගේ ඥාතීන් මෙම උද්ඝෝෂණයේ නිරත වුණේ කිලුණුච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටදී. ඒ මෙවර සැසිවාරයේදී ජිනීවාහි මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ යෝජනාවට සහාය පළ කරමින් දෙමළ ජනතාවට එරෙහිව ජනසංහාර මානව වර්ගයාට එරෙහි අපරාධ යුද අපරාධ සැලසුම් සහගත ජනසංහාර සහ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කරන ලෙස දෙමළ ප්‍රජාව නිල්ලනවා. මේ අතර ඇමරිකාව ඇතුළු බලවත් රටවල් මෙරට මානව හිමිකම් වලට අතපෙවීම නතර කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලාංකිකයින්ගේ ජාත්‍යන්තර ජනතා සංවිධානය අද කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය ඉදිරිපිට සමකාමී විරෝධතාවක් පවත්වනු ලැබුවා. එහිදී එම සංවිධානය වෙනුවෙන් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් LTT සමයේ සිදු වුණු යුද අපරාධ සම්බන්ධයෙන් වන සංදේශයක් එම කාර්යාලයට බහර දීම සිදු කෙරුණා. මේ චෝදනාවන් ඇතුලේ තියෙන වෙන දෙයක් නෙවෙයි මහා රාජ්‍ය විසින් කුඩා රාජ්‍ය ගිල ගැනීමේ මස්සේ න්‍යායයි. ඒක ඉතාමත් පැහැදිලි වුණා. පහුගිය ඡන්දෙදී අපි දැක්කා ජපානයත් ඉන්දියාව ඡන්ද නොදී මගහැරීමක් අපි දැක්කා. මේක ඇතුලේ අපි පැහැදිලිව දකිනවා නැගීර ජැටිය ලබා ගැනීමේ මනදොල පුරවා ගැනීමේ නොහැකියාව මා හිතන්නේ වෙනත් විදියකින් ඉන්දියාව ආක්‍රමණශීලීව අපේ රට වෙනත් තැනකට ඇදගෙන යනවා. මේ ෆොටෝ එකක් හෙලි දක්වනවා අපි. මේ පැත්තේ ඉන්නේ රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයා. මේ ISIS ප්‍රධානියෙක්. මේ දෙමළ ඩයස්පෝරායි ප්‍රධානියෙක්. මේ රහසිගත හමුවක ඡායාරූපයක් මේ රටේ පහුගිය අවුරුදු 5ක් තිස්සේ රට අල්ලගෙන හිටපු සමානුග්‍රහය දක්වලා මේ යෝජනාවලිය ඉදිරිපත් කර මිනිස්සු යටින් කටයුතු කළේ මේ විදියට. මේ අතර මෙරට රජය සහ හමුදාවන් විසින් මානව හිමිකම් කඩ කර නොමැති බව පවසමින් යාපනයේ සිවිල් සංවිධාන කේන්ද්‍රය සංවිධානය කරන සම්මපා ගමන අද මාතර බෝධිය අසලින් ආරම්භ කෙරුණා. සිංහල දෙමළ අපි දෙකොල්ලෝ එකතු වෙන එක කැමති නැති කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම මේ රටේ ඇතුළෙත් ඉන්නවා, රටේ එළියෙත් ඉන්නවා. ඉන්දියාව ඔත්තු සංවිධාන රෝ කියලා කියන රිසර්ච් ඇන්ඩ් ඇනලිසිස් විං තමයි 1984 දී ප්‍රභාකරන් ඇතුළුවත් LTT කණ්ඩායමට උමා මහේශ්වරන් පත්වනාභා ශ්‍රී සභාරත්න මේ කණ්ඩායමට ඉන්දියාවට අරගෙන පුහුණු කරලා සල්ලි දීලා ආයුධ දීලා ලංකාව ඇතුළට දැම්මේ. ඇතුළේ ප්‍රශ්නයක් ඕනේ. ඒ ප්‍රශ්නේ තියාගෙන තමන්ගේ ඌමනාව තමන්ගේ සූරා කෑම හොඳටම කරන්න පුළුවන් කියලා ඉන්දියාව දන්නවා. ඒකින්ද තමයි මේ මෝඩියෝ ටික අදලා මේක ඇතුළට දැම්මා. හැබැයි පාලනය කරන්න ආවා පොන්නම්බලන් ලන්ඩන් ඉඳලා ආවා, සම්මන්දන් තව තැනක ඉඳලා ආවා, සුමන්තිරන් කොළඹ හතේ ඉඳලා ආවා, විග්නේශ්වරන් කේම්බ්‍රිජ් ප්ලේස් එකේ ඉඳලා රොයල් කොලෙජ් එකේ ඉගෙනගෙන අවුරුදු 80 දී එනවා අපිව පාලනය කරන්න. ඒ අය තමයි තාමත් මේ රට බෙදන්නත් මේ රටේ ප්‍රශ්න ඇති කරන්නත් ওই රෝ ඔත්තු සංවිධානෙත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. උඹලා සිංහලයන්ට ගාන්න ඕනේ කියලා තමයි අපිට විග්නේශ්වරන් කියලා දුන්නේ. මේක හරියද? විග්නේශ්වරන් වර්ගයේ සත්තු වගේ ඇසිරෙන මිනිස්සු ඉන්නකම් මේ රටේ ප්‍රශ්න එනවා. මුද්‍රාජවල සහ ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නා බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම මුද්‍රාජවල පරිසර පද්ධතිය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක යන අමාත්‍යවරුන් තමන්ට ලබා දුන් පොරොන්දු හිතාමතාම කඩ කිරීමක් බව අගරාධකරු අතිඋතුම් මැල්කම් කාදින රංජිත් හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ආධාර නිවේදනයෙන් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ එම යෝජනාවට තමන් දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. සමුද්‍රීය ආරක්ෂක සහයෝගිතාවය උදෙසා ජාතික ආරක්ෂක උපදේශකත්වය පිළිබඳ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රාජ්‍යන්ත්‍රීත්වයේ එකතුවෙන් ත්‍රිපාර්ශ්වික ස්ථිර ලේකම් කාර්යාලයක් නාවික හමුදා මූලස්ථානය තුළ ස්ථාපිත කිරීම අද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. යුද හමුදා නිලධාරීන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් වනවාසල දුම්රිය හරස් මාර්ගයේදී දුම්රිය ගැටීමෙන් එම ස්ථානයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. මෙලෙස අනතුරටපත් වූයේ යුද හමුදාවට කුලී පදනම මත ගනු ලැබූ බස් රථයක්. මෙරට ප්‍රථම දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය ලෙස ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය විවෘත කිරීම අද පෙරවරුවේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙය ආයුර්වේද චක්‍රවර්ති පණ්ඩිත් ජී.පී. වික්‍රමාරච්චි මහතා විසින් සිසුන් 20 දෙනෙකුගෙන් ආරම්භ කර ඇති අතර මෙතෙක් කලක් මෙම ආයතනයේ පැවතියේ කැලණිය විශ්වවිද්‍යාලයේ අනුබද්ධිත ආයතනයක් ලෙසයි. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට ගනු ලැබූ තීරණය කඩිනමින් ගැසට් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පවසනවා. තේ දලුගන අපිට විශ්වාසයි.
ඒ නිසා මේක තමයි අන්තිම අවස්ථාව වෙන්න ඕන. අපි විශ්වාසයක් තියෙනවා ලොකු සර්වරුත් පොඩි සර්වරුත් එකතු වෙලා මේ ගෙසට් කරලා අනිවාර්යයෙන්ම රුපියල් 1000 දෙයි කියලා වරලා. කෙසේ වෙතත් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 බවට පත් කරන ගැසට් නිවේදනය සතියක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවට වූ තීරණය අද රැස් වූ පඩිපාලක සභා රැස්වීමේදී ස්ථිර කරනු ලැබූ බව කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත චන්ද්‍රකීර්ති මහතා පවසනවා. වාරියපුල පාදිනිය පාරේ ඉන්ධන පිරවුම්හලක අද පසොරුවේ ගින්නක් හටගත් අතර එය පාලනය කිරීම සඳහා කුරුණෑගල මහනගර සභා ගිනි නිවීම ඒකකයේ රථ දෙකක් යොදවනු ලැබුවා. රට වටා හිරු ලංකා ප්‍රමිලීක් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලිය අතරතුර තරඟ පාවාදීමකට ක්‍රීඩකින් දෙදෙනෙකු පොළඹවා ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයන්ට අදාළව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකුට හෙට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා තිබෙනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් සිදු කෙරෙන විමර්ශනයන්ට අදාළවයි. LPL තරඟාවලියේදී යොවුන් දඟපන්දු යවන ක්‍රීඩකයෙකු LPL තරඟාවලියේදී පංචාහා දූෂණ කටයුත්තකට පොළඹවා ගැනීම සඳහා දුරකථනය ඔස්සේ උත්සාහ කර තිබව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාට චෝදනා එල්ල වී ඇත්තේ. අදාළ ආරාධනාව සම්බන්ධයෙන් එම ක්‍රීඩකින් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වංචා සහ දූෂණ විමර්ශන නිලධාරීන් වෙත දැනුම් දෙන්නට කටයුතු කර තිබෙනවා. ඊට අමතරව ඔවුන් සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ වංචා සහ දූෂණ විමර්ශන ඒකකයටද පැමිණිලි කර ඇති අතර ඒ අනුවයි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය මගින් විමර්ශනයන් ආරම්භ කළේ. චෝදනාව එල්ල වී තිබෙන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයාට අවස්ථා කිහිපයකදීම ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත් ඒ සියලුම අවස්ථාවන් ඔහු විසින් පැහැර තිබෙනවා. ඒ අනුවයි 2019 අංක 24 තරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ විධිවිධානයන්ට අනුව චෝදනා එල්ල වී තිබෙන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාට හෙට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත්තේ. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිමවට පත් වෙනවා. පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුවතිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට 11:55 මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. සුබ රාත්‍රියක්.